ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මයෙන් අපේ ජීවිතයට මොනතරම්නම් සැපතක් එකතු කරනවද? ධර්මයේ අසන මොහොතක් පවා අපිට සැනසුම එකතු කරන මොහොතක්. ඉතින් මේ ආරම්භෙන්නේත් එලෙසින් ඔබේ ජීවිතයට සසර දුකින් නැතර කරවන උතුම් ධර්මය ඇසෙනා හෝරාවක්. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අදත් අපි මෙලෙසින් එකතු වෙනවා දහම්මැස 15 සොඳුරු සදහම් කතිකාවත සමගින්. අද දවසේදීත් මහමෙවුනා භාවනා අසපුවාසී අපි පින්වත් ස්වාමින් වහන්සේ මැදිරියට වැඩම කළා. වැඩසටහන වෙනුවෙන් ස්වාමින් වහන්සේ පළමු කොට අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි අද දවසේ දහම්මැස 15 මේ සොඳුරු සදහම් කතිකාවත ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන්න බැතිබර දායකත්වයන් එකතු කරනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන 40 වෙනි ජන්මදිනය උපන්දිනය සමරන පද්මලාල් හේරත් මහත්මයා සහ ආයේෂා සිරිපත්තන මහත්මිය විසින් මේ දේශනාව මේ දායකත්වයේ වෙනුවෙන් එකතු වෙනවා. ඉතින් මේ උතුම් සාකච්ඡාව වෙනුවෙන් ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා. ඔබටත් පුළුවන් ජීවිතයට අග්‍ර පිනක් රැස් කරගන්න. දානය නතරේ ඔබ කැමති ධර්ම දානමය පිනට. ඉතින් මේ උතුම් පින රැස් කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. මේ උතුම් වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සති දවස් 5ෙම සවස් 2ට සිට 3 වෙනිතුරු හෝරාවක් කාල සීමාව විකාශනය වෙද්දී ඒ වෙනුවෙන් බැතිබර දායකත්වයන් එක් කරන්න. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් උතුම් ධර්ම දාණයට සම්බන්ධ වෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ අපි දැන් මේ පහුගිය දින ගණනාවක් තිස්සේ පින්වත් ස්වාමීන් වහන්සේගේ දැන් වැඩසටහන් 12ක් අපි මේ විද්දි දැන් අද දවසේ 12 වෙනි වැඩසටහන් ප්‍රවිෂ් වෙන ස්වාමීන් වහන්සේ. ඒතර මේ පහුගිය දින ගණනාව ස්වාමීන් වහන්සේ මේ කිංසුකෝපම සූත්‍රයත් එක්ක අපි සාකච්ඡා කළා කොහොමද අපි මේ විමසිය යුතු ආකාරය පිළිබඳව ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපි මුලින්ම සයන්ස් ආයතන පිළිබඳව කතා කරා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයත් එක්ක කතා කරා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ සතර මහා භූත එතකොට මේ ඒ කාරණාවත් එක්ක කොහොමද විමසන්නේ මේ සතර මහා භූත නැත්තම් මේ අපි කොහොමද මේ තුන්වෙනි ආකාරය පිළිබඳව අපි පහදා ගන්නේ කියලා අපි කොහොමද මේ ඒ සතර මහා භූත පිළිබඳව නුවණින් විමසමින් මේ සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කියන කාරණාව අද දවසේ මම හිතුවා සයන්ස් අපි මේ වැඩසටහන ප්‍රවේශ වෙන්න සාකච්ඡා කරොත් වටිනවා කියලා සයන්ස් අවසරයි. නමෝ බුද්ධාය. පළමුව ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලෝක ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනේ. දහම්මැස 15 මේ සදහම් කතිකාවතේ අපි විශේෂ සූත්‍ර දේශනාවක් මුල් කරගෙන කරුණු කාරණා කතා කරමින් පැමිණියා. කිංසුකෝපම සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව තුළ ඒ දේශනාවේ කෙටියෙන් විග්‍රහ කරපු කාරණා තමයි අපි දැන් මේ විස්තර වශයෙන් මේ වෙද්දි කතා කරමින් ඉන්නේ. ඇත්තෙන්ම ඒ දේශනාව තුළ මේ ජීවිතයේ දෙස බලන්ට ආකාර 4ක් පෙන්නනවා. එහෙමයි. ඒ කියන්නේ ජීවිතයේ දැක්ම නිවැරදි කරගන්න උපකාර වන ආකාර 4ක්. එකක් තමයි මේ ජීවිතයේ දෙස ආයතන 6ක් විදිහට දැකීම. ජීවිතය කියලා කියන්නේ අනිත්‍ය ස්වභාවයෙන් යුතු, දුක් ස්වභාවයෙන් යුතු, අනාත්ම ස්වභාවයෙන් යුතු, මම මගේ ආත්මය කියලා ගන්ට හොඳ නැති, එසේ ගැසී ගැනීමෙන් පළක් නැති ආයතන 6ක් තමයි මේ ජීවිතය කියලා බලනවා. එක ක්‍රමයක්. අපි ඒ ගැන විස්තර වශයෙන් ඉගෙන ගත්තා. එහෙමයි. ඊළඟට අපි මේ මීට පෙර වැඩසටහනේදී කතා කරේ පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේත් ඒ උපාදානස්කන්ධ 5 ජීවිතයේ දෙස බලන්න තියෙන තව ආකාරයක්. තවත් මේ ජීවිතය ගැන යථාර්ථය දකින්න තියෙන ආකාරයක් තමයි ලක්ෂණ සතර මහා භූත කියලා කිව්වේ. සතර මහා භූත කියනවා ඊළඟට සතර මහා ධාතු කියනවා. එහෙමයි. මොනවද මේ සතර මහා භූත? පින්වතුන් මං හිතන්නේ මේ කාරණේ අහලා තියෙනවා. සතර මහා භූත භාග්‍යතුන් වහන්සේ වදාලා පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ 4. එතකොට සතර මහා ධාතු ගැන කියද්දි කියනවා පඨවි ධාතු. ධාතු කියලා පාලියෙන් කියන්නේ ලක්ෂණ ස්වභාවය කියන එක. ධාතුව කියලා කියන එකේ සරල සිංහල අදහස ගත්තොත්
ස්වභාවය කියන එක තමයි අපිට ගන්න තියෙන්නේ. එහෙමයි. ඒතර පඨවි ධාතු කියලා කිව්වේ ඝන ස්වභාවය. එහෙම නැත්නම් පස් වී යන ස්වභාවය. ආපෝ ධාතු කියලා කිව්වේ වැగిරෙන ස්වභාවය, ගලාගෙන යන ස්වභාවය, ද්‍රව ස්වභාවය. එහෙමයි. තේජෝ ධාතු කියලා කිව්වේ උණුසුම් ස්වභාවය. වායෝ ධාතු කියලා කිව්වේ හමාගෙන යන ස්වභාවය. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාවයන් ගැන තියෙන දැක්ම. දැන් ගත්තොත් එහෙම ලක්ෂණ මේ ලෝකේ සම්පූර්ණයෙන් තියෙන ඔය ටිකනේ. මේ අපි සාමාන්‍යයෙන් අපිට මේ සංසාර ගමනේ අපි මේ මනුස්ස ජීවිතය ලැබුවා. මේ මනුස්ස ජීවිතය තුළ අපිට පරිහරණය කරන්න තියෙන සියලු දේ ඔය ස්වභාවයෙන් යුක්තයිනේ. එක්කෝ ඒ තුළ තියෙන්නේ පඨවි ධාතු, එක්කෝ ආපෝ ධාතු, එක්කෝ තේජෝ ධාතු, එක්කෝ වායෝ ධාතු. ඔය හතරටනේ පංච උපාදානස්කන්ධය ගැන කියනකොට මං පැහැදිලි කළා. ඔය හතරට තමයි ලක්ෂණ කියන්නේ රූප කියලා. එහෙමයි සනස. රූප කියලා කිව්වේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේත්. එහෙමයි. එතකොට මේ බාහිර ගත්තත් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත. ඊළඟට අපි ගත්තොත් අපේ ජීවිතේ පැත්තට හැරිලා මේ අපේ ශරීර කූඩුව හැදලා තියෙන්නේත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන්. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට තෝරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පඨවි ධාතු සිය අජ්ජත්තං ආධ්‍යාත්මෙත් තියෙනවා. සිය බාහිර එළියෙත් තියෙනවා. එහෙමයි. එළියේ තියෙන පඨවි ධාතුව කියලා කිව්වොත් ඒක ගොඩක් ලොකු පරාසයක් ගැන අපිට කතා කරන්න තියෙනවා. ඒක අපිට කෙලවරක් කරන්න බෑනේ. එහෙමයි. දැන් කතා කරගෙන ගියොත් එහෙම එළිය මේ පොළොවට පස් වෙලා යන ස්වභාවය කියලා ගත්තොත් ඝන දේවල් ඔක්කොම ගැන අපිට කතා කරන්න වෙනවා. කොයිතරම්නම් දේවල් තියෙනවද සනස? බලනවා ශ්‍රාවකයා තමන්ගේ ස්වභාවය. එහෙමයි. ඒකට තමන් ගාව මොනවද තියෙනවා මේ පස් වෙලා යන දේවල් නුවණින් හිතනවා කියනවා මේ ශරීරයේ තියෙනවා කෙස්. කෙස් කියලා කියන්නේ ඝන ස්වභාවයක්. ඒක පස් වීමට යයිති. දැන් බලන්න ලක්ෂණ අපි අපේ ජීවිතය කාලේ මේ වෙද්දිම අපි කොණ්ඩේ කොච්චර අපේ විතරක් කොණ්ඩේ කොච්චර කපලා හැදනේ. ඔය කපන කොණ්ඩා මේ එකතු වුණොත් කොච්චර කොණ්ඩ කන්දක් තියෙයිද? එහෙමයි. නමුත් ඒ කොණ්ඩ ඔක්කොම වෙන්නේ මොකද්ද? ඒ කෙස් ටික ඔක්කොම පස් වෙලා යනවා. එහෙමයි. පස් වීමේ ස්වභාවයට අයිති. අන්න එතකොට එයා හිතනවා කෙස් කියන්නේ පඨවි ධාතු. ලොම් කියන්නේ පඨවි ධාතු. නියපොතු කියන්නේ පඨවි ධාතු. දත් කියන්නේ පඨවි ධාතු කියලා මේ ශරීරයේ තියෙන පස් වෙලා යන දේවල් හොඳට නුවණින් දකිනවා. මේ ශරීරයේ තියෙන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. අපි එහෙම දකිනකොට එතන මුලා වෙන්නේ නැහැ. මම ඒ කාරණේ පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ එහෙම දකිනවා නම් යම් කෙනෙක් මේ තමන්ගේ ජීවිතය ගැන මේකේ තියෙන මේ පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත දෙයක්. ඊළඟට මේ ශරීරයේ තියෙන්නේ වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේවල්. වැగిරෙන්නේ මොනවද? පිත්ත, සෙම, සැරව, ලේ, දහදිය මේ ඔක්කොම මේ ශරීරයේ තියෙන මේවා වැగిරෙන ස්වභාවයට අයිති. දැන් අපිට ප්‍රකටව මේ පේනවනේ මූත්‍රා අපේ ශරීරයෙන් වැగిරෙන්නේ. එහෙමයි. දහදිය ශරීරයෙන් වැగిරෙන්නේ. ඊළඟට ඔන්න මේ ශරීරය තුළ අපිට පොඩ්ඩක් අපි නිතර ශරීරය හොදන්න ඕනේ. ඒ නිසානේ දැන් දාඩියට අමතරව මේ ශරීරයේ තියෙන තෙල් මන්ද කියලා එකක්. එහෙමයි. අර තෙල් ගතිය වගේ එළියට එන්නේ හැමතිස්සෙම. එහෙමයි. තෙල් මන්ද වැగిරෙන ස්වභාවයට අයිති දේවල්. කෙල, සොටු, කඳුළු මේ ඔක්කොම වැగిරෙන දේවල් කියලා එයා වෙන් කරගන්නවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව තියෙනවා මේ ශරීරේ තේජෝ ධාතු. තේජෝ ධාතු කියලා කියන්නේ උණුසුම් ස්වභාවය. එහෙමයි. ඇත්තම ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලක්ෂණ මේ උණුසුම් ස්වභාවයෙන් තමයි කියනවා මේ ශරීරය ටික ටික දිරන්නේත්. ඊළඟට ජීවිත ඉන්ද්‍රිය පවත්ව ගන්නෙත් ශරීර උණුසුමින් කියනවා. දැන් සාමාන්‍ය කෙනෙක් මැරුණට පස්සේ එයා සීතල වෙලා යනවානේ. එහෙමයි. එතකොට මේ මෘත ශරීරයේ ඒ සිරුරේ ජීවේ පවත්වගෙන ඉන්නේ යම් උණුසුම් බවකින්. ඊළඟට කාපු බීපුව දිරවන්නේ මේ ආමාශය තුල තියෙනවා කියනවා යම් උණුසුම් බව. ඒකෙන් තමයි මේක හොඳට දිරවන්නේ. එහෙමයි. ඉන්ද්‍රිය මෝරණ්ඩත් හේතු වෙනවා කියන ඔය උණුසුම් බව. ඊළඟට තියෙනවා මේ ශරීරේ වායෝ ධාතු. වායෝ ධාතු කියලා කියන්නේ හමාගෙන යන එක. බුදුරජාණන් වහන්සේ ඒක තෝරනවා උද්ධංගමා වාත. උඩට එන වාතයක් තියෙනවා. අධෝගමා වාත. පිටිපස්සේ යන වාතයක් තියෙනවා. මේ කොට්ඨාසය වාත. මේ ශරීරයේ එක එක තැන්වල තියෙන වාතයක් තියෙනවා. එහෙමයි. අංග මංගානුසාරිනෝ වාත. ශරීරේ පුරාම එහි මෙහි යන වාතයක් තියෙනවා.
සමහරලාට වාතේ හිර වුණා මේ වාත අමාරුවක්ද කොහෙද කියලා ඔය ප්‍රශ්න හටගන්නේ මේ ශරීරයේ ස්වභාවය තියෙනවා. එතකොට භික්ෂුවා හොඳට නුවණින් දකිනවා මේ සිරුරේ ඇත්තටම තියෙන්නේ මේ ස්වභාවයෙන් යුක්ත දෙයක්. එතකොට මෙයා මේ ජීවිතය කියන එක මේ විදිහට පිළිවෙලකට ගොනු කරලා ගත්තාම දැන් මේ ගොනු කිරීම ලක්ෂණ මේ ගොනු කිරීම එහෙම නැත්තම් මේ වෙන් කිරීම කියන එක වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න. කියන්නේ වෛද්‍යවරු වෙන්න මහන්සි වෙන ළමයි කැම්පස් වල මේක කරනවා. මෘත ශරීරය අරගෙන ශරීරය කපනවා. ශරීරය කපපුවම ඒ ශරීර කොටස් එයා වෙන් කර ගන්නවා. දැන් මේ ශරීරයේ තියෙන යම් යම් නහරවැල් ඊළඟට මේ ශරීරයේ තියෙන විශේෂ අවයව ඒගොල්ලෝ වෙන් කරලා ගන්නවා. එහෙමයි සන්නස්. නමුත් ඒක නුවණින් දැක්මක් නෙමෙයි. නුවණින් දකින්නවා කියලා කියන්නේ ඒ භික්ෂුව මේකේ තියෙන ඇත්ත ස්වභාවය දකිනකොට අර මුලාවෙන් මුසපත් වෙන බව මේ ජීවිතේට මුසපත් වෙලා යන ස්වභාවය එයාගේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම දුර වෙනවා. ඒ දුර වෙන විදිහට දැකීම තමයි අපි කරන්න ඕන. නැත්නම් මේක වරදවා ගැනීමකුත් තියෙනවා. දැන් බුද්ධ කාලේ හිටිය මක්කලි ගෝසාල කියලා. ලක්ෂණ මතක ඇති බුද්ධ කාලේ අපි ඉගෙනගෙන තියෙනවා ෂට් ශාස්ත්‍රු එහෙමයි සන්නස්. මේ පූර්ණ කස්සප පකුත කච්චායනාදී පිරිස. එහෙමයි. ඒකේ අජිත කේස කම්බල. ඊට පස්සේ ඒකේ හිටිය මේ මක්කලි ගෝසාල. එහෙමයි. බොහොම දරුණු දෘෂ්ටියක් කියාගෙන ගියා. ඒ දරුණු දෘෂ්ටි තමයි දැන් මේ මිනිස්සයාට මේ මක්කලි ගෝසාලට යම් කල්පනාවකින් තේරලා තියෙනවා මේ ජීවිතය ගත්තාම තියෙන්නේ ඔය හතර. පස් වෙලා යනවා, වැగిරෙනවා, උණුසුම තියෙනවා, හමාගෙන යනවා. එතකොට මෙයා ගත්තා එහෙනම් මේකේ මේ බාහිර එකේ ඇති වෙනසක් නැහෙනි. මෙයා එතකොට මතයක් කියාගෙන ගියා. එහෙමයි. මේ ඔය පින්න පව කියලා කතන්දරයක් මේකේ නැහැ. එහෙමයි. බොරු කතා. දැන් මේ මං කියන්නේ මේ මක්කලි ගෝසාල කිව්වේ කතාව සන්නස්. පින්න පව කියලා කතාවක් මේකේ නැහැ. ඔය බොරු කතා. ගංගානම් ගඟේ මේ ගංගානම් ගඟ පටන් ගන්න තැන ඉඳලා මුහුදට වැටෙන තැනට යනකම් දානේ දීගෙන ගියත් ඇති පිනක් නෑ. ගංගානම් ගඟේ එහා කෙළවර ඉඳලා මෙහා කෙළවරට මිනිස්සු කපාගෙන ගියා. ඒකෙන් ඇති පවකුත් නෑ. මිනිස්සෙක්ව අසිපතකින් කපනකොට වෙන්නේ මේ මහ ලොකු දෙයක් නෙමෙයි කියනවා. මෙයා කියනවා ඒ උනේ සතර මහා ධාතු අතරින් තව සතර මහා ධාතුවක් ගියා කියනවා. එතකොට බලන්න මේ මතේ වරදවා ගත්තාම එහෙමයි සන්නස්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා හතරක් අතරින් අර කඩුව කියන තවත් එක මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුවක් ගියා කියනවා. ඒ නිසා කිසි ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ කියනවා. ඔය බොරු කතා කියලා. එතකොට මේක වැළඳගත් අය මේක වැළඳගෙන ඒ ධර්මයේ සරණ ගියපු අය සතර අපායෙන් උඩට නම් යන්නේ නැහැ. එහෙමයි සන්නස්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හොඳට මේ ජීවිතය කොටස් කර බලනවා. ඒක මහා සතිපට්ඨාන සූත්‍රයේත් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. හතරමං හන්දියක ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙක්ගේ ගෝලෙක් එළදෙනක්ව කපලා විකුණනවා කියනවා. එතකොට එළදෙනම ලක්ෂණ දැන් කුට්ටි කරලා ඉන්නේ. මේ කුට්ටි කරේ එළදෙන. එහෙමයි. එළදෙනව කුට්ටි කරාට පස්සේ මේ මස් ගන්න යන කිසි කෙනෙකුට එළදෙන කියන සංඥාව නැහැනේ. දැන් හරක් මස් මේ විකුණන්න තියෙනකොට එළදෙන කියන සංඥාවෙන් නෙමෙයි ගන්න. ඊට පස්සේ එයා බලන්නේ ඔන්න ගාතේ එළලා තිනවා. ගාතේ වෙනයි. ඊට පස්සේ ඒ එළදෙනගේ තියෙනවා නම් අපි හිතමු අර පීකුදුව කියලා කොටසක් තියෙනවනේ. ඔන්න පීකුදුවේ මස් ගන්නවා. ඒ වගේ දැන් මේ එළදෙනව කොටස් කරලා තියෙනවා. එහෙමයි. අන්න ඒ වගේ භික්ෂු හොඳට කොටස් කරලා බලනවා කියනවා මේ ශරීරේ මේ කොටස අයිති පස් වෙලා යන ස්වභාවයට. මේ කොටස අයිති වැගිරිලා යන ස්වභාවයට. මේ කොටස අයිති උණුසුමට. මේ කොටස අයිති හමාගෙන යන ස්වභාවයට කියලා ඔන්න ඔහොම හොද්දට ජීවිතේ නුවණින් වෙන් කරගන්නවා. එහෙමයි. ඒ වෙන් කරගන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සතර මහා භූත විදිහට. එහෙමයි සන්නස්. ඒක ඔය විදිහට තමයි සතර මහා ධාතු එහෙම නැත්නම් සතර මහා භූත කියන කාරණේ තේරුම් ගන්න ඕන.
එහෙමයි සන්නස්. ඉතින් අපි අද දවසෙත් මේ විදිහට මේ සාකච්ඡා කරන්නේ දහම්මැස 15 මේ සොඳුරු සදහම් කතිකාවතත් එක්ක ඔබේ ජීවිතයට මේ ධර්මයේ මනාකොට ගලපා ගන්නට ජීවිතයට මේ දහම එකතු කරගෙන යහපත් ඇසකින් සමාජය දිහා බලන්න. ඉතින් මේ ලෝකෙ දිහා බලන්න හරි හැටි මේ ලෝකය අවබෝධ කරගන්න උපකාරී වෙන දහම් කාරණාවන් තමයි අපි මේ විදිහට මේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා මේ උතුම් වැඩසටහන කෙනෙන්න විකාශනය කරන්න ප්‍රතිබර දායකත්වයන් පවා එකතු කරන්න. ඉතින් ඔබට ඒකනේ විස්තර දැනගන්න පුළුවන්. අපි කලින් මතක් කරා 0.71 232 88 87 දුරකථන අංකයට කතා කරලා ඔබට පුළුවන් මේ වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනියේ විකාශනය කරන්න ප්‍රතිබර දායකත්වයන් එක් කරමින් ඔබේ ජීවිතයට ධර්ම දානමය පින රැස් කරගන්න. ඉතින් පින්නත් සයන්නාංශ දැන් මේ ඔබ වහන්සේ දැන් මේක මේ යථාර්ථය විමසිය යුතුයි කියන කාරණාව මේ අපි පැහැදිලි කරද්දී සයන්නාංශ කොයි විදිහටද පින්නත් සයන්නාංශ අපි ඒක තේරුම් ගන්න ඕනේ මේ ඒ කියන්නේ දැන් මේක යථාර්ථය තේරුම් ගන්නවා කියන කාරණාව සයන්නාංශ අපි කොහොමද මේක තේරුම් ගන්නේ? යථාර්ථය තේරුම් ගන්නවා කියන කාරණාව තෝරද්දි ලක්ෂයන් මේක අපිට ඊට කලින් තේරුම් ගන්න පුළුවන් මේ යථාර්ථය තේරුම් ගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ කියලා. එහෙමයි සයන්නාංශ. දැන් ජීවිතය ගැන කෙනෙක් මේක තුළ තියෙන්නේ සතර මහා ධාතු කියලා තේරුම් ගත්තේ නැත්තම් ඒ කෙනා මේ ජීවිතයට මුලාවෙන් බැඳෙනවා. එහෙමයි. මුලාවෙන් බැඳිලා එක්කෝ මේකට රාග හිතුවිලි ඇති කර ගන්නවා. එක්කෝ මේකට ද්වේෂ හිතුවිලි ඇති කර ගන්නවා. එහෙමයි සයන්නාංශ. එක්කෝ මේකට තවත් මේ මොනවා හරි අකුසල් හිතුවිලි ඇති කරගෙන ඒක පස්සේ ගිහිල්ලා දුගති ගමනින් මෙහා නම් නතර වෙන්නේ. දැන් බලන්න මේ කල්පනාව ජීවිතයේද ගැන යම් යම් කෝණවලින් බලන්න පුළුවන් හැකියාව තිබීමේ වටිනාකම ලක්ෂණ. දැන් මේ සිදුවීම උනේ ලංකා භූමියේ. එහෙමයි. මම කියන්නේ මේක තේරුම් ගන්න කාරණාවක්. ඒ භික්ෂුන් වහන්සේ වඩලා තියෙනවා යම් සංඥාවක්. දැන් මේ සතර මහා ධාතු විදිහට ජීවිතේ දැකීමත් ලක්ෂණ එක සංඥාවක්. අර ස්වාමීන් වහන්සේ සංඥාවක් විදිහට පුරුදු කරේ පින්වතුනි අට්ටික සංඥා. අට්ටික සංඥා කියලා කිව්වේ මේ ජීවිතය තුළ ඇටසැකිල්ලක් තියෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ නුවණින් දකිනවා. ඒක දැකිය යුතු එකක් නේ ලක්ෂණ. ඇයි දැන් මේක මේ බොරුවට බලන එකක් නෙමෙයි. ඇත්තටම මේ ශරීරයේ අභ්‍යන්තරයේ හැම දිනාට පොදු ඇටසැකිල්ලක් තියෙනවනේ. එහෙමයි. නිස්සාර වූ ඇටසැකිල්ලක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ ඇටසැකිල්ල මුල් කරගෙන තමයි මේ ශරීරය දිහා බැලුවේ. එහෙමයි සයන්නාංශ. එතකොට මේ ස්වාමීන් වහන්සේට මේ ඇටසැකිල්ල මුල් කරගෙන බලනකොට මේ භාවනාව පුරුදු කරගෙන ඉඳලා තියෙනවා. ඇටසැකිල්ල මුල් කරගෙන බලනකොට මෙහෙම හිතෙන්නේ නැහනේ. ශා ලස්සන ගමනක් එයාට තියෙන්නේ. එහෙම හිතෙන්නේ. ඊට පස්සේ ශා ලස්සන හිනාව. එහෙම හිතෙන්නේ. එහෙමයි. අර මුලාවෙන් සරාගීව හෝ බැඳෙන ස්වභාවය නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේ අනුරාධපුරේ ওই සිතුල් පවුව පැත්තේ අනුරාධපුරේ ඉඳලා මේ ස්වාමීන් වහන්සේ වැඩම කරලා තියෙනවා. ඒ වඩිද්දී මේ පාරේ ලක්ෂණ කාන්තාවක් එනවා. මේ කාන්තාව ආවේ මේ අඬමින්. එයා ආවේ ගෙදර මිනිස්සුත් එක්ක තරහ වෙලා පොඩි රණ්ඩුවක් ගිහිල්ලා තරහ වෙලා දැන් බඩු මුට්ටු ටිකත් එල්ලගෙන මෙයා එනවා පාරේ තනියම පාළු පාරක. එහෙමයි. මේ පාළු පාරේ එනකොට මේ ස්වාමීන් වහන්සේ බොහොම තරුණ කඩවසම් රූපයක් තිබුණු සංස නම. මේ ස්වාමීන් වහන්සේව දැක්කට පස්සේ මේ පාළු පාරේ මේ ගෑනු කෙනාට වැරදි හිතක් ඇවිල්ලා තියෙනවා. මේ කාන්තාව අර ඇඬුම නවත්තලා දැන් මිනිස්සුත් එක්ක තරහ වෙලා ඉන්නේ. එහෙමයි සයන්නාංශ. ඇඬුම නවත්තලා මේ ස්වාමීන් වහන්සේ දිහා මුකුළු බැල්මක් දැම්මා. නමුත් මේ ස්වාමීන් වහන්සේ යන්නේ වෙනම මේ භාවනාවක්. එහෙමයි. මේ ස්වාමීන් වහන්සේ ඒකට අවධානයක් යොමු කළේම නැහැ. ඊට පස්සේ මේ කාන්තාව ස්වාමීන් වහන්සේගේ අවධානය ගන්නට කොක් කණ්ඩලලා සිනහසිලා තියෙනවා. හොඳට ඇහෙන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ හඬ පැත්තට ඔළුව හරවලා බැලුවා. බලද්දි ලක්ෂණ පේනවා මේ ස්වාමීන් වහන්සේට නිකන් ඇටසැකිල්ලක් hina වෙනවා. දැන් සාමාන්‍යයෙන් කාන්තාවකගේ hinaවක් මේ සමාජයේ වෙන බලන්නේ කාන්තාවගේ hinaවක් දැක්කොත් එහෙම එයා බලන්නේ ඒ hinaව ලස්සනයි. ඒ දත් මුතු කැට වගේ මේ වගේ කතන්දරයක් නැතිනේ නේ. එහෙමයි සයන්නාංශ. අර ස්වාමීන් වහන්සේට පේනවා ඇටසැකිල්ලක් hina වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ඒ සංඥාවෙන්ම වැඩම කළා. කොටිම ලක්ෂණ කොච්චර දියුණු වෙලා තින්නේද කියන්නේ හිත උන්වහන්සේ වැඩි දුරක් වැඩියේ නෑ. ඒ ගමන් කරමින් ඉද්දීම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. එහෙමයි. දැන් රහතන් වහන්සේ වඩිනවා.
වඩිද්දී අර මිනිසයා ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මේ කාන්තාව ගියපු පාරේ පස්සෙන් පන්නගෙන එනවා හොයාගෙන. ඒ හොයාගෙන එනකොට මේ මිනිස්සයා ඇහුවා මේ ස්වාමීනි ඔබ වහන්සේ දැක්කද මේ පාරේ මඟ කාන්තාවක් එහෙම යනවා කියලා ඇහුවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා පින්වත මට නිශ්චයක් නෑ කාන්තාවක්ද පුරුෂයෙක්ද කියලා. හැබැයි මට මගදී ඇටසැකිල්ලක් නම් hina වුණා කිව්වා. එතකොට ඒක සාමාන්‍ය මිනිස්සයාට අර ඒක අහපු මිනිස්සයාට නිකන් එක විකාර කතාවක් වගේ වෙන්නේ නැති. එහෙමයි. නමුත් උන්වහන්සේ ජීවිතේ දිහා එහෙම බලලා තිබුණා. ආන්න එහෙම ජීවිතේ බලපු උත්තමයන් නිදහස් වෙලා. අපි හිතමු මේ ස්වාමීන් වහන්සේ මහා විකාර කතාවක් කිව්වා කියලා. ඒ මිනිහා ප්‍රශ්නයක් හදාගන්න නැති. ඒ ප්‍රශ්නේ ඔහුටයි. හැබැයි අර උත්තමයා සියලු ප්‍රශ්න වලින් නිදහස් වෙලා. එහෙමයි සනස්. අන්න ඒ වගේ ලක්ෂණ ජීවිතය ගැන කෙනෙක් දකිනවා නම් මේකේ තියෙන්නේ සතර මහා ධාතු. මේක කිසි පිළිසරණක් නැහැ. ඒ පිළිසරණක් නැහැ කියලා දකින්නේ කොහොමද? භික්ෂුව බලනවා කියන නුවණින් කල්පනා කරලා මේ වදාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුව බලනවා කියනවා පින්වතුනි නුවණින් සලකලා ඔන්න මේ බාහිර පටවි ධාතුව තියෙනවා. බාහිර පටවි ධාතුව කොච්චර ලොකුවට තිබුණත් ආපෝ ධාතුව කිපෙන කාලවලට ආපෝ ධාතුව කිපෙනවා කියලා කියන්නේ ලක්ෂණ මේ ඔන්න මහා වරුසා ඇද හැලිලා ගම් වතුර ගලනවා. එහෙමයි. ගම් වතුර ගැලුවාට පස්සේ අර මහා ලොකුයි කියලා අපි හිතාගෙන හිටපු පටවි ධාතුව අර ආපෝ ධාතුව විසින් වහගෙන යනවා. දැන් මේ දකුණු පැත්තේ හිම සුනාමිය ආවේ. එහෙමයි. දැන් සුනාමිය එන්න කලින් ලොකු බිල්ඩින් ඒව මේව තිබුණා. අර කෝච්චි පෙට්ටි පවා වහගෙන පෙරලගෙන ගියා නේද? එහෙමයි. එතකොට ආපෝ ධාතුව කිපුණාට පස්සේ අපි මහ ලොකුයි කියලා හිතාගෙන ඉන්න පටවි ධාතුව එක සැනකින් ආපෝ ධාතුවට පුළුවන් වහලා දාන්න. එතකොට භික්ෂුව නුවණින් හිතනවා කියනවා බාහිර තියෙන මෙච්චර ලොකු පටවි ධාතුවත් මේ තරම් ඉක්මනට අනිත්‍ය වෙලා යනවා නම් මේ මගේ ළඟ තියෙන සොච්චම මොකද්ද? අන්න එහෙම නුවණින් හිතනවා කියනවා. එහෙමයි සනස්. ඊළඟට භික්ෂුව බලනවා කියනවා මේ දැන් මේ ආපෝ ධාතුව තියෙනවා මහා ලොකුවට වැව් විදිහට. නමුත් පායන කාලේ එනවා. තේජෝ ධාතුව කිපෙනවා. තදට පායනවා. තදට පායන කාලේ එනකොට ඒ වැව සම්පූර්ණයෙන්ම හිඳිලා දැන් ඔය අනුරාධපුර පැත්තේ හිම ලක්ෂණ පොඩි පොඩි වැව් තියෙනවා. එහෙමයි සනස්. ඒ වැව් කොච්චර හිඳිනවද කියන්නේ වැව් හිඳිච්ච කාලෙට ඒ වැව් පිටියේ ළමයි සෙල්ලම් කරනවා. මේ වැව තිබුණ තැන. ඒ තරමටම මේක හිඳිලා යනවා. එතකොට භික්ෂුව හිතනවා කියනවා මේ මහා විශාලයට පෙනිච්චි ආපෝ ධාතුව තේජෝ ධාතුව කිපුණ විතරයි අනිත් වෙලා ගියා. දැන් වතුර බිඳුවක් වන්නේ. එහෙමයි. මෙච්චර ලොකු ආපෝ ධාතුවත් අනිත් වෙලා යනවා නම් මේ මගේ ළඟ තියෙන පිත්තසෙම ටික මේ චුට්ට. මේක මොකක්ද? කියලා නුවණින් දකිනවා කියනවා. එහෙමයි. නුවණින් එසේ දකිද්දී ඔහුට ලැබෙන වාසනාව තමයි පින්වතුනි මේ ජීවිතය තුලින් පිළිසරණක් හොයන්න යන්නේ. මේ ජීවිතය තුලින් පිළිසරණක් හොයන්න යන්නේ නැහැ කියන එක හරිම ලස්සනට තේරෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ වදාළේ ආසී විසෝපම සූත්‍රේ. ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති ජීවිතයට ආදරය කරන මිනිහෙකුට දුන්න කියනවා පුද්ගලයෙක් සර්පය 4 දෙනෙක්. ඒ සර්පය 4 දෙනා දීලා මේ මිනිහයාට කියනවා එම්බල මේ සර්පය 4 දෙනා හරිම විසගොහරයි. මේකුන් කිපිච්ච ගමන් දෂ්ට කරන જાතිය. මේකුන්ව වෙලාවට නාවන්න ඕන. මේකුන්ට වෙලාවට කවන්න ඕන. මේකුන්ව වෙලාවට නිදි කරවන්න ඕන. ලෙඩක් දුකක් හැදුනොත් එහෙම මුන්ට පිළිවෙලකට බේත් හේත් කරන්න ඕන. හැබැයි මේකක් හරි උඹ වරද්ද ගත්තොත් එහෙම මුන් උඹට දෂ්ට කරනවා. දෂ්ට කරොත් උඹ මැරෙයි. එහෙම නැත්නම් මරණාසන්න වේදනාව විඳව ඉන්න වෙයි. කියලා මේ සර්පය 4 දෙනෙක් ඇඟේ ගැහුවා කියනවා. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති පණට ආදරේ මේ මිනිස්සයා මේ සර්පය ගණීද කියලා අහනවා. අනේ නෑ ස්වාමීනි කියනවා. ඒ මිනිස්සයා එතකොට මේ සර්පය 4 දෙනා අප්පෝ ඕකුම් නම් මට එපා කියලා අත්හැරලා දාලා දුවන්න ගත්තා කියනවා බේරෙන්න. එහෙමයි සනස්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සර්පය 4 දෙනා කියලා කිව්වේ වෙන මොකකටවත් නෙවෙයි. සර්පය 4 දෙනා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරට කියනවා. එහෙමයි. ඔය හතරෙන් හැදිච්ච ජීවිතේ තමයි කිව්වා සර්පය 4 දෙනා. එහෙමයි සනස්.
මේ සර්පය 4 දෙනා කෙනෙක් ගන්නවා නම් මම මේවා මගේ මෙව්වා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. එයා හරියට ලක්ෂාන් විස ගුහෝර සර්පයුන්ව වැළඳගත්තා වගේ. එයා කියලා කියනවට වඩා අපි වඩාත්ම හොඳ මොකද්ද ලක්ෂණ කියන එක. මේ සමාජයේ බොහෝ දෙනෙක් මේ සර්පයෝ 4 දෙනාව වැළඳගෙන ඉන්නේ. එහෙමයි සන්නස. වැළඳගෙන ඉන්නකොට බලන්න ස්වභාවය මුන්ට වෙලාවට කන්න දෙන්න ඕන. පොඩ්ඩක් පැයක් හමාරක් කෑම වැරදුනොත් එහෙම මේ බඩ දාගෙන ඇවිල්ලා බඩගින්න හැදෙන්නේ නැද්ද? අපිටම නිරිදවන්නේ. එහෙමයි. ඊට පස්සේ අපි හිතමු පොඩ්ඩක් පින්නට අහු වුණොත්. පින්න රහු වෙලා ඊට පස්සේ හොටු දියර ගලනවා, දුම් අල්ලන්න ඕන. සතිය කමාරක් සමහරට ඇඟ කෙලින් කරගන්න බැරි තරම් උණ ගන්නවා. එහෙමයි. ඊට පස්සේ මේ පොඩ්ඩක් පෑවිල්ලට අහුවෙන්න බෑ කලන් තෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ව වෙලාවට නාවන්න ඕන, වෙලාවට ණයවෙ කෙරෙන්නේ නැත්නම් ඒත් එහෙම් මෙහෙන් කහන්න ගන්නවා. මේ ප්‍රශ්න ඔක්කොම නැන්ද? එහෙමයි තියෙනවා සන්නස. අපිම රකින්න ඕන. අපටමයි වද දෙන්නේ. ආන්නේ ස්වභාවයේ භික්ෂුව නුවණින් දකිනවා කියනවා. නුවණින් දකින භික්ෂුව මේකට අහු වෙන්නේ නැහැ. මේ අහු නොවන විදිහ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට වදාලා. මේ බුද්ධ දේශනා කියවනවා නම් පින්වතුනි ඔබටත් මේ සුන්දර විග්‍රහයන් ඉගෙන ගන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ එක අවස්ථාවක භික්ෂුන් වහන්සේලාට සවැත් නුවර ජේතවනාරාමේ මම හිතන්නේ මේ සිද්ධිය වෙනකොට ලක්ෂණ පායන කාලේ එහෙමයි සන්නස. මිනිස්සු ඇවිල්ලා මේ ජේතවනාරාමේ තියෙන ගස් හොඳට මේ කාලේ දිරලා. දිරපු ගස් වලින් දිරලා වැටිච්චි අතු බැඳගෙන මේ මිනිස්සු දරට අරන් යනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණනි අන්න අර මිනිස්සු සවැත් නුවර ජේතවනාරාමේ දර අරන් යනවා. මහණනි ඔබට හිතෙනවද කියලා අහනවා මේ මිනිස්සු අපිව කපාගෙන අපිව උස්සයි යනවනේ කියලා ඔබට හිතෙනවද කියලා අහනවා. එතකොට භික්ෂුන් වහන්සේලා කිව්වා අනේ නෑ ස්වාමීනි අපිට එහෙම හිතෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි මහණනි ඔබට එහෙම හිතෙන්නේ නැත්තේ? මේ සවැත් නුවර තියෙන මේ ගස්වල අතු කපාගෙන ඒ අතු දරට බැඳගෙන යනකොට ඇයි ඔබට හිතෙන්නේ නැත්තේ මේ අය අපිව අරගෙන යනවා කියලා? එතකොට කියනවා ස්වාමීනි අපට මේ සවැත් නුවර තියෙන අතු ගැන මගේ කියන අදහසක් නැහැ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ වගේමයි මහණෙනි මේ රූපය නතුම්හාකං ඔබේ එකක් නෙමෙයි. මේ රූපය ඔබේ නෙවෙයි. මේ රූපය කියන එක ගැන අනුන්ගේ දෙයක් විදිහට තේරුම් ගන්න කියලා. එතකොට මේ දේශනාව තියෙන පින්වතුනේ නතුම්හාක සූත්‍රේ. මේක ගැන කියනකොට මට හරි ලස්සන කතාවක් මතක් වුණා. මේක තියෙනවා අපේ ඉතා පැරණි සිංහල බණ කතාවල. මේ ලංකා භූමියේ හිටිය පින්වතුනේ රජවරුන්ට යුද්ධයට උපකාර කරන මහා යෝධයෙක්. එහෙමයි සන්නස. යෝධයෙක් කියලා කිව්වම ලක්ෂණ ඒ යෝධයාට දැන් සාමාන්‍ය මිනිසයාටත් වඩා මේ ශරීරය ගැන ආඩම්බරයක් තියෙනවානේ. එහෙමයි. එයාට අදහසක් නැහැ මේකේ තියෙන්නේ සතර මහා ධාතු කියලා. එහෙමයි. එයා හැමතිස්සෙම මේ තමන්ගේ ශරීරය ගැන ආඩම්බරෙන් ශරීරයේ තියෙන ජවය ගැන ආඩම්බරෙන් හිටියේ. කාය ශක්තිය ගැන. කාය ශක්තිය ගැන දැන් සාමාන්‍ය අද වුණත් ඔය මේ අර ඒ කාය වර්ධන කරන අය ශරීරය ගැන යම් ආඩම්බරයකින් ඉන්නවනේ. ඊට පස්සේ කන්නඩි ගාවට ගිහිල්ලා හිට මෙහෙට හරවල බලනවා. ඒගොල්ලෝ එකෙන් සතුට ලබනවා. එහෙමයි. ඒතර මෙයා යුද්ධ ජයගත්ත යෝධයෙක්. මේකේ නම පීතිමල්ල. පීතිමල්ල කියලා ඒ කාලේ හරි ප්‍රසිද්ධයි කියනවා. එහෙමයි. මේ යෝධයා දවසක් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ආරාමයක් ළඟින් ගිහින් තියෙනවා. ඒ ආරාමේ ළඟින් යනකොට ස්වාමීන් වහන්සේලා සජ්ජායනා කරනවා මේ සූත්‍රය. මොකද්ද? නතුම්හාක සූත්‍රය. උන්වහන්සේලා කියනවා රූපම් භික්කවේ නතුම්හාකං මහණෙනි රූපය ඔබේ නොවේයි. එය අත්හරින්න තම්පජහත. ආන්න එහෙම කියනවා ඇහෙනවා. එතකොට මේ පීතිමල්ලට මේකට හිත ගියා. එහෙමයි. මේ පීතිමල්ල ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාගෙන් කාරණා ඇහුවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා මේ ජීවිතය ගැන බොහෝම ලස්සනට මේ ජීවිතය තුළ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ සතර මහා ධාතු මෙව්වට මම මගේ කියලා මුලා වෙන්න හොඳ නැහැ කියලා ධර්මයේ කිව්වා. එහෙමයි සන්නස. ඒ පීතිමල්ල ස්තවරයන් වහන්සේ පීතිමල්ල අර තමන්ගේ සියලු කිහි ජීවිතය අත්හැරලා මහාන වුණා කියනවා. එහෙමයි. මහාන වෙලා ලක්ෂානේ කොච්චර ප්‍රසාදයක් ඇති වෙන්නේ නැද්ද කියන ධර්මයේ ගැන
යෝධයෙක්නේ සාමාන්‍යයෙන් දුර්වල හිතක් තියෙන කෙනෙක් නෙමෙයිනේ. අර සාමාන්‍ය කෙනෙකුට වඩා බොහොම දැඩි වීරියකින් භාවනා කරලා තියෙනවා. කොච්චර උන්වහන්සේ භාවනා කරාද කියන්නේ මේ සක්මන සම්පූර්ණයෙන් ලක්ෂණ සක්මන් මළුව මේ සක්මන් කරලා කකුල් පුපුරලා සක්මන් මළුව රතු පාට වුණා කියනවා. මේ ලේවලින්. එතකොට ස්වාමීන් වහන්සේ සක්මන් කරගන්න බෑ දැන් මේ පීතිමල්ල ස්වාමීන් වහන්සේට. කකුල් දෙකින් සක්මන් කරන්න බැරිකොට උන්වහන්සේ ධන හිස් වලින් සක්මන් කළා කියනවා. මේ ධර්මයට කැප කරපු ජීවිත. ධන හිස් දෙකින් උන්වහන්සේ සක්මන් කරපු අවස්ථාවක ඔන්න උන්වහන්සේ මේ හවස 6ට වගේ සක්මන් කර ඉඳලා තියෙනවා. දඩේ මේ ආපු වැද්දෙක් කැලේ අස්සින් දැන් කැලේ කොටිනේ ලක්ෂණ. කැලේ අස්සින් දැක්ක නිකන් ඔහම මේ පොඩි සතෙක් වගේ යනවා. දැන් ධන හිස් දෙකින් සක්මන් කරන්නේ. කොටට පේන්නේ. මෙයා හිතේ සතෙක් කියලා. මේ දඩයක් අර විද්දා. විදිනකොට මේක වැදුනා පීතිමල්ල ස්වාමීන් වහන්සේගේ. එතකොට මේ කිව්වා කවුද මේක විද්දේ මේක කරුණා කරලා ගලවන්න කියලා. එතකොට අර දඩයක්කාරය ඇවිල්ලා අඬලා දොඩලා අනේ ස්වාමීනි මං සතෙක් කියලා හිතුවේ කියලා ඔන්න අර මේක ගැලෙව්වා ඊතලේ. ඊතලේ ගැලෙව්වට පස්සේ එතන තිබුණ තනකොළ ටිකක් අර ඊතලේ වැදුණු සිදුරට ඔබාගෙන උන්වහන්සේ විදර්ශනා කළා කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒකාන්ත සත්‍යයක්. මේ ශරීරය නම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා විදර්ශනා කළා කියනවා. උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා රහතන් වහන්සේ නමක් විදිහට පිරිනොම් පෑවි. ඒ නිසා ජීවිතය ගැන පින්වතුනේ ජීවිතේ සත්‍ය අවබෝධ කරන්න තියෙන ඒ සත්‍ය අවබෝධය සඳහා විමසිය යුතු ඉතාම සුන්දර ක්‍රමයක් මේ ජීවිතය කියලා කියන්නේ සතර මහා ධාතු කියලා විමසන එක. ඒ විමසීමට ඒ නිසා මේ කාරණේ මුල් කරගෙන ඔබත් උත්සාහවත් වෙන්න. මෙසේ විමසපු උත්තමයෝ තමයි මේ ගෞතම සාසනේ පිහිටක් පිළිසරණ සලසා ගත්තේ. එමේ සන්නස්ස ඉති පින්න සයිනස් මේ විද්‍ය අපිට ආකාරයන් 3ක් දේශනා කරා. අපිට කියලා දුන්න කොහොමද මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න මේ ජීවිතය පිළිබඳව හරියට අවබෝධයට එකතු කරගන්නේ, අවබෝධයට ඇති කරගන්න තමන්ගේ ජීවිතය අපි කොහොමද මේ ලෝකෙ දිහා බලන්න ඕනේ කියන කාරණාව. ඇත්තටම ඉතින් අපි හැමෝටම මේ කාරණාව එක ලෙසින්ම වැදගත් වෙනවා. දහම් මාර්ගයේ පුරුදු පුහුණු කරන්න කැමති ඔබට, ඒ වගේම මේ සසර ගමනෙන් එතරට යන්න උත්සාහ කරන අපි හැමෝටම මේ කාරණාව නිතාමත්ම වැදගත්. ඒ නිසා තමයි අපි මේ වැඩසටහන ඔබ වෙත අරන් එන්නේ. සම්මාදිට්ඨිය ඇති කරවන මේ සොඳුරු සදහම් කතිකාවත ධම්මැස්ස 15 කියන නමින්ම ඔබ වෙතට අරගෙන එන්නේ. ඉතින් පින්නත් සායනාස දැන් මේ කිංසූපම සූත්‍රයත් එක්ක මේ සාකච්ඡාව කරද්දී ඔබ වහන්සේ මෙරමුණින් කිව්වා වගේ මේ ආකාරයන් 3ක් මේ විදිය අපිට හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඒ දෙක අපි ඊට කලින් දැනගත් සායනාස ආකාරයන් 4ක් තියෙනවා කියලා. එතකොට සායනාස මේ ඒ තමයි මේ හේතුන්ගෙන් හටගත් දේ හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙනවා කියන කාරණාව සායනාස. එතකොට අපි ඒ දේ කොහොමද සායනාස නුවණින් මෙනෙහි කරන්නේ? මේ හේතුන්ගෙන් හටගත් දේවල් හේතුන්ගෙන් නිරුද්ධ වීමක්ද? ඒ දේවල් නිරුද්ධ වෙලා යනවා කියන ස්වභාවය කොහොමද අපි නුවණින් විමසන්නේ ස්වාමීන් වහන්සේ? මේකදී පින්වතුනේ දහම්මැස 15 කියන මේ සදහම් කතිකාවත ආරම්භ කරද්දීම අපි මේ කතා කළා සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනාට තියෙන අවබෝධය. එහෙමයි. ඒ අවබෝධය තමයි යං කිංචි සමුදය ධම්මං. යමක් හේතුන් හින්දා හටගන්නවද? සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ සියල්ල හේතු නිරුද්ධ වීමෙන් නැති වෙලා යනවා කියන අවබෝධය. එහෙමයි සර්. ඒතර ජීවිතේ දිහා යම් කෙනෙක් දකිනවා නම් ලක්ෂණ අන්න ඒ විදිහට මේකේ තියෙන්නේ හේතුඵල ධර්මයක්. මේ කියන්නේ හේතුවක් නිසා ඵල හට ගන්නවා. ඒ හේතුව නැතිවීමෙන් ඵලය නිරුද්ධ වෙලා යනවා කියලා දකිනවා නම් එහෙමයි සර්. ඒ දැක්ම තමයි සම්මාදිට්ඨිය. ආයතන මුල් කරගෙන වේවා ඒ භික්ෂුව දකින්නේ හේතුවක් නිසා ඵල හට ගන්නවා. හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙලා යනවා කියන එක. පංච උපාදානස්කන්ධය මුල් කරගෙන වේවා ඒ භික්ෂුව දකින්නේ මේ ජීවිතේ මේ පංච උපාදානස්කන්ධය හටගත්තේ හේතුවක් නිසා ඒ හේතුව නැතිවීමෙන් ඒක නිරුද්ධ වෙලා යනවා. අපි හිතමු ධාතු විදිහට ගත්තත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර හටගත්තේ හේතුවක් නිසා හේතුව නිරුද්ධ වුණොත් මේක නිරුද්ධ වෙලා යනවා කියන එක තමයි ඔහු දකින්නේ. මේකට කියනවා ලක්ෂණ සම්බුද්ධ ශාසනය තුල විතරයි මේ පරියාය තියෙන්නේ. මේකට කියනවා ආර්ය න්‍යාය. ආර්ය න්‍යාය තමයි පින්වතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොමැඩදී ආර්ය න්‍යාය අවබෝධ කළේ.
ආර්ය න්‍යාය කියන්නේ කුමක්ද පිංගතුනේ? ඉති ඉමස්මින් සති ඉදං හෝති. මෙය තිබුණොත් මෙය තිබේ. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. මෙය ඉපදීමෙන් මෙය උපදී. ඉමස්මින් අසති ඉදං නහෝති. මෙය නැති කල්හි මෙය නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. මේ තමයි ආර්ය න්‍යාය. එහෙම සන්නස. මේක බුද්ධ ශාසනයේ විතරමයි තියෙන්නේ. බුද්ධ ශාසනය තුල විතරක් තියෙන මේ කාරණාව අපිට මේ ලෝකයේ තුල වෙන කිසිම තැනකින් හොයාගන්න නැහැ. ඒකනේ ලක්ෂාන් දැන් අපි අහලා තියෙනවා මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් භාග්‍යතුන් වහන්සේට පස්සේ ප්‍රඥාවෙන් අගපත් උනේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාලේ ජීවිතේ ගිහි කාලේ නම උපතිස්ස. ඒතර උපතිස්ස කියලා කියන්නේ මහා ඥානවන්ත කෙනෙක්. මේ උපතිස්ස තරුණයා දැන් අපි ගිහි කාලේ කතාව අහලා තියෙනවනේ නේ ලක්ෂාන්. උපතිස්ස කෝලිත කියන දෙන්න රජගහනුවර තිබුණ ගිරග්ග සමජ්ජ කියන නාට්‍ය බලන්න ගියා. එහෙමයි. මේ සැනකෙළියට ගියාට පස්සේ මේ ගිරග්ග සමජ්ජයේ බලනකොට මේක කානිවල් එකක්. එහෙමයි සන්නස. අද කියලා ගත්තොත් කානිවල් එකක්. මිනිස්සු නටනවා, ගීත ගයනවා, කොටසක් වෙරි වෙලා මේක දකින්නකොට මේ දෙන්නට කලකිරීමක් ඇති වුණා. එහෙමයි. දෙන්න බැලුවා මේකද මේ සල්ලි හම්බ කර කර ඉගෙන ගනිමින් නොයිකුත් පට්ටන් ආදිය ගනිමින් හොයන ජීවිතේ මේකද? අන්න එහෙම හිතුවා. මීට වඩා එකක් මේකේ තියෙන්න ඕන. එතකොට මේ උපතිස්ස කෝලිත කියන දෙන්න ඒක හොයාගෙන ගියා. ඒ යනකොට තමයි ඒ කාලේ ටිකක් ප්‍රසිද්ධ පහේ ගුරුවරයෙක් ඉඳලා තියෙනවා සංජය කියලා පිරිවැජියෙක්. මේ සංජය පිරිවැජිය ළඟ මේ උපතිස්ස කෝලිත දෙන්න නැවතුණා. ඔය සංජය පිරිවැජියගේ තිබුණ ඉගෙනීම් ඔක්කොම ටික ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගන්නකොට මේ දෙන්නගේ නුවණට තේරෙනවා මේ ඉගෙනීම තුලත් අපි හොයන දේ නැහැ. මේ දෙන්න දවසක් කතා වුණා එහෙනම් අපි මේක හොයාගෙන යන්න. එතකොට හොයාගෙන යනකොට දෙන්න කතා වෙනවා අපි දෙන්න එකපාරක ගියොත් එහෙම ඒක අපරාධේ. දෙන්න පාරවල් දෙකක යන්. හැබැයි පොරොන්දුවක් ගත්තා එක්කෙනෙකුට හරි මේ ඇත්ත හම්බ වුණොත් එයා අනිත් කෙනාට අනිවාර්යෙන් ඇවිල්ලා කියනවා කියලා. දැන් ඔන්න මේ කතාවත් එක්ක තමයි පින්වතුනේ උපතිස්ස කෝලිත දෙන්න සත්‍ය හොයාගෙන ගියේ. ඒ යනකොට මුලින්ම මේ සත්‍ය කතාව කියන උත්තමයන් වහන්සේ මුණ ගැහුනේ උපතිස්ස තරුණයාට. උපතිස්ස තරුණයා අස්සජී කියන මහරහතන් වහන්සේ. අස්සජී මහරහතන් වහන්සේ කියන්නේ කවුද ලක්ෂයන්? මේ පස්වග භික්ෂුන් වහන්සේලා අතර. එහෙමයි සන්නස. අපි දැන් ගිය වතාවේ දහම් කතිකාවත අවසන් කරේ අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනාව ගැන කියලා. අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනාවේදී ධර්මය අවබෝධ කරලා අරහත්ත්වේ සාක්ෂාත් කළ උත්තමයන් වහන්සේ මුණ ගැහුණා. එහෙමයි. මුණ ගැහුණාට පස්සේ ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඉරියව් ආදිය දකින්නකොට මට තේරෙනවා ඔබ වහන්සේ මොකක් හරි ලොකු දෙයක් අවබෝධ කරලා ඉන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ ඒ සැනසෙල්ල ලැබූ දහම අනේ මටක් කියන්න කිව්වා. එතකොට අස්සජී මහතෙරුන් වහන්සේ කියනවා අස්සජී මහරහතන් වහන්සේ තරුණය මං තාම අලුත්. මට මේක ගොඩාක් විස්තර වශයෙන් කියන්න බෑ කිව්වා. එතකොට උපතිස්ස තරුණයා කියන්නේ ප්‍රඥාවන්තයනේ. එහෙමයි. කියනවා ස්වාමීනි විස්තර කතා අවශ්‍ය නැහැ. ඔබ වහන්සේ දන්න දේ මට කෙටියෙන් කියන්න. විස්තර වශයෙන් තේරුම් ගන්න එක මට අයිතියි කිව්වා. එහෙමයි. එතකොට කියලා දුන්න ගාථාව යේ ධම්මා හේතු පබවා. මේ ලෝකේ යම් ධර්ම තියෙනවද හේතුන් නිසා හටගත්ත. තේසං හේතු තථාගතෝ ආහ. ඒවා හටගන්ට හේතුව තථාගතයන් වහන්සේ වදාරන ලද්දේය කියලා කියනකොට හරි පුදුමයි ලක්ෂණ මේවා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ කියන මේ සතරපද ගාථාවේ මුල් පද දෙක කියනකොටම දහම්මැස පහළ වුණා කියනවා. එතකොට දහම්මැස පහළ වුණා කියලා උනේ මොකද්ද? යංකින්ච සමුදය ධම්මං. යමක් හේතුන් නිසා හටගන්නවද? සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ නිරුද්ධ වෙනවා කියන ස්වභාවයේ අවබෝධයටපත් වුණා. ඒ අවබෝධය ගැන ඒ අවබෝධයේ ලද කෙනාට අවබෝධයෙන් යුක්තව ගත කරන ජීවිතයේ තියෙන ආශ්චර්යය ඒ අවබෝධයේ තියෙන ස්වභාවය අපිට හොඳට තේරෙන තැනක් ලක්ෂණ සේලා සූත්‍රය. එහෙම සන්නස්. මේ සේලා කියලා කියන්නේ භික්ෂුණීන් වහන්සේ නමක් අරහත් උත්තමාවිය.
මේ සේලාදේ සූත්‍රයේදී මෙහෙම සිදුවීමක් සිද්ධ වෙන්නේ එක උනේ සැවැත් නුවර. සේලා භික්ෂුණීන් වහන්සේ හවස් කාලේ මේ පිණ්ඩපාතේ වළඳලා සැවැත් නුවර අන්දවනේ මේ අන්දවනේ කියලා කියන්නේ ලක්ෂණ බොහොම ඝන වනාන්තරයක්. එහෙම සන්නස. දැන් ඝන වනාන්තරයක තනිකඩව කාන්තාවෝ ඉන්නේ නැහනේ. කාන්තාව කියන්නේ ස්වභාවයෙන්ම බිය සහිත කෙනෙක්නේ. එහෙමයි. පොඩි දෙයකට බය වෙන කෙනෙක්නේ. එහෙම සන්නස. නමුත් මේ සේලා භික්ෂුණිය අන්දවනේ තනියම වැඩ ඉන්නවා. හේතුව මොකද්ද? ඇය නිකලෙස්. එතකොට මේ සේලා භික්ෂුණිය එහෙම වැඩ ඉන්නකොට සේලා භික්ෂුණිය ළඟට මාරයා පැමිණෙනවා. එහෙම සන්නස. මාරයා ඇවිල්ලා සේලා භික්ෂුණියව මේ බය කරන්න හදලා තියෙනවා. ඔය මොන හරි සද්ද ටිකක් එහෙම දාලා එහෙමයි. මේ බය කරන්න උත්සාහ කළා. නමුත් සේලා භික්ෂුණිය කියලා කියන්නේ අරහත් උත්තමාවයක් නිසා කිසි බයක් ඇති ගැනීමක් හටගත්තේ නැහැ. එහෙමයි. එතකොට සේලා භික්ෂුණියගෙන් මේ මාරයා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කේනිදම් පකතම් බිම්බං කන්නු බිම්බස්ස කාරකෝ කන්නු බිම්බං සමුප්පන්නං කන්නු බිම්බං නිරුද්ධති. මේ ඇහුවේ මාරයා. මාරයා අහනවා කේනිදම් පකතම් බිම්බං බිම්බ කියලා කිව්වේ ලක්ෂණ මූර්තිය කියන අදහස. දැන් යශෝදරා අරහත් උත්තමාවියට කියනවනේ බිම්බා දේවී කියලා. එහෙම සන්නස. ඒ යශෝදරා අරහත් උත්තමාවියට මේ යශෝදරාවට බිම්බා දේවී කියලා කිව්වේ යශෝදරාව කියලා කියන්නේ මනස්කාන්ත රූ සපුවක් තිබ්බ කෙනෙක්. මූර්තියක් වගේ. ඒ නිසා තමයි බිම්බා කියලා කිව්වේ. එතන මෙතන මේ මාරයා බිම්බ කියලා කියන්නේ මූර්තිය කියලා කිව්වේ ජීවිතේට. එහෙමයි. මාරයා අහනවා කේනිදම් පකතම් බිම්බං මේ ජීවිතය කියන මූර්තිය මේ ජීවිතය නිර්මාණය කළේ කවුද? කන්නු බිම්බස්සකාරකෝ ඒ ජීවිතය නිර්මාණය කරපු කෙනා කවරෙක්ද? කන්නු බිම්බං සමුප්පන්නං කොහොමද මේ ජීවිතය හටගත්තේ? කන්නු බිම්බං නිරුද්ධති මේ ජීවිතේ නිරුද්ධ වෙන්නේ කොහොමද? මාරයා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එහෙම සන්නස. එතකොට සේලා භික්ෂුණීන් වහන්සේ මේ බියත ඇති ගැනීම කරන්න ලැහැත්ති වෙච්ච ස්වභාවයෙන්ම දැනගත්ත මේ මාරයා කියලා. එහෙමයි. මාරයාට සේලා භික්ෂුණීන් වහන්සේ ලස්සන පිළිතුරක් දෙනවා. නයිදං අත්තකතම් බිම්බං මේ ජීවිතය තමන් කරපු එකක් නෙමෙයි. නයිදම් පරකතං අගං මේ දුක. එතකොට ජීවිතයට ඇය පාවිච්චි කළ වචනය මේ දුක. එහෙමයි. මේ දුක අනුන් විසින් කරපු එකකුත් නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතං මේක හටගත්තේ හේතුවක් නිසා. හේතු භංගා නිරුද්ධති. ඒ හේතුව භංග වීමෙන් ඒ හේතුව නැතිවීමෙන් මේ ජීවිතය කියන එක නිරුද්ධ වෙලා යනවා. යතා අඤ්‍යතරම් බීජං කෙත්තේ වුත්තං විරුහති. පඨවි රසංච ආගම්ම සිනේහංච තදු භයං. ඔන්න ලක්ෂණ ජීවිතය ගැන තේරුම් ගන්න හොඳ උපමාවක්. ඒ අරහත් උත්තමාවිය කියනවා යතා අඤ්‍යතරම් බීජං කෙත්තේ වුත්තං විරුහති. බීජයක් අරගෙන ඒක කුඹුරක හිටවනවා. ඒ කුඹුරේ හිටවලා පඨවි රසංච ආගම්ම මේ කුඹුර හොඳට සාරවත් නම් කුඹුරේ තියෙන පෘථිවි රසයත් අරගෙන සිනේහංච තදු භයං පොළවේ තියෙන හොඳ තෙත් ගතියත් අරගෙන මේ බීජේ වැඩෙනවා කියනවා. එහෙමයි. එතකොට ලක්ෂණ බීජේ වැඩුණේ ඇයි? බීජයට වැඩෙන්න ඕන කරන හේතු ටික තිබ්බ නිසා. බීජයට ඕන කරන පෘථිවි රසය එහෙම කියන්නේ පොළව තිබුණා. එහෙමයි. බීජයට ඕන කරන වතුර ටික තිබුණා. එහෙමයි. වතුරත් නැති මේ හොඳ සාරවත් මේ වැඩෙන්න උවමනා කරන පරිසරයකුත් නැති ගල්තලාවක අපි හිතමු බීජය දැම්ම කියලා. එයා හැදෙයිද? එයාට හැදෙන්න විදිහක් නැහැ. මොකද එයාට හේතු ටික නැහැ. එහෙමයි. එතකොට ඒ අරහත්තුමා මේ ලස්සනට තෝරනවා මෙතන. හේතු ටික තියෙනවා නම් තමයි බීජේ රෝපණය වෙන්නේ. ඒ වගේ තමයි මේ ජීවිතේ. ඒවං කන්දාච ධාතුයෝච චච ආයතනයි මේ. ඕන් ඔය වගේමයි මේ ස්කන්ධ පහ ගත්තත් මේක ධාතු විදිහට ගත්තත් මේක ආයතන විදිහට ගත්තත් හේතුම් පටිච්ච සම්භූතා හේතු හින්දා තමයි හටගත්තේ. හේතු භංගා නිරුද්ධති. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා කියලා යරහත් උත්තමවි කිව්වේ. එතකොට ලක්ෂණ මෙතන හේතුඵල ක්‍රියාවලිය කියන එක අපිට ගොඩාක් විස්තර වශයෙන් කතා කරනකොට අපිට ගන්න වෙන්නේ පටිච්ච සමුප්පාදේ. එහෙමයි. පටිච්ච සමුප්පාදේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර හට ගන්නවා. එහෙමයි සනස. සංඛාර පත්‍ය විඥාන. සංස්කාර නිසා විඥානය හට ගන්නවා. විඥාන පත්‍ය නාම රූපං.
විඤ්ඤාණ නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා ආයතන 6 හට ගන්නවා. ආයතන 6 හේතුවෙන් ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා විඳිනවා. විඳීම නිසා තණ්හාව හට ගන්නවා. තණ්හාව හේතුවෙන් බැඳී යාම උපාදානය හට ගන්නවා. උපාදාන හේතුවෙන් භවය හට ගන්නවා. භවය හේතුවෙන් උපදිනවා. උපන්න කෙනාට තමයි මේ ජරා මරණ ප්‍රශ්න ඔක්කොම ටික තියෙන්නේ. එහෙමයි සර්. එතකොට හේතු නිසා හටගත්තා. හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව චුට්ටක්වත් ඉතුරු නොකර අවිද්‍යාව නැත්තටම නැති කළාම සංස්කාරات නැති වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙනවා. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විදීම් නිරුද්ධ වෙනවා. විදීම් නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධයෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නැත්තම් එතන ජරා මරණ ප්‍රශ්නේ නැහැ කියලා. ඉතින් ලක්ෂණ මේ කාරණත් ඒ කියන්නේ පටිච්චසම්පාදයේ තුල මම මේ කෙටියෙන් විස්තර කරපු කාරණත් අපි මීට වඩා විස්තර විභාග වශයෙන් කතා කරන්න ඕන. ඉතින් මේ සියලු කාරණා කතා කරන්න දැන් අපි ඇත්තටම මේ වෙද්දී ඉගෙන ගත්තේ අපි මේ කාරණා පැහැදිලි කර ගැනීම පිණිස කිංසුකෝපම සූත්‍රය කතා කරන්න පටන් ගත්තනේ. එතකොට මේ කිංසුකෝපම සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත කාරණා 4ක් තමයි පින්වතුනි අපි මේ වෙනතුරු කතා කළේ. හැබැයි ලක්ෂණ මේ සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට සම්මාදිට්ඨිය ගැන විශාල විග්‍රහයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේ. එහෙමයි සනස. නිසා මේ සම්මාදිට්ඨි සූත්‍රය කතා කරනකොට අද අපි මේ පටිච්චසම්පාදයේ තුල කෙටියෙන් කතා කරපු කාරණාත් අපිට මීට වඩා විස්තර විභාග වශයෙන් කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපි ඉදිරි වැඩසටහනේ ඉඳලා සම්මාදිට්ඨි සූත්‍රය මුල් කරගෙන ධම්මස පහල කරගන්නේ කොහොමද කියන කාරණා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි අද කාල වේලාව ඉක්ම ගිහින් තියෙන නිසා අපි සුපින්නත් හැම දිනාට සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ ඉගෙන ගත්ත ධර්ම කාරණා මූලික කරගෙන භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයට අනුවම නුවණ මෙහෙवला මේ හැම දිනාට ධම්මස පහල කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු. අදත් අපිට පුළුවන්කම ලැබුණ ඉතින් මේ විදිහට මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න විමසිය යුතු ආකාරයන් පිළිබඳව කතා බහ කරමින් මේ කතිකාවත ඔබ වෙත ගෙන එන්න. ඉතින් පින්වත් සයන්නා සද්දවසෙත් අපිට මේ කාරණාවන් වෙනුවෙන් බෙදිබර දායකත්වයන් එකතු කර පින්වත් පිරිස සිටිනවා. ඔවුන්ට අපි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. සයන්නා අවසරයි. සුපින්නතුනේ අද දවසේ ධම්මස 15 සදහම් කතිකාවතට ධර්ම දානමය පින රැස් කර ගනිමින් දායකත්වයේ දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන 40 වෙනි ජන්මදිනය සමරන පින්වත් පද්මලාල් හේරාත් මහතා සහ අයේසා සිරිබද්දන මහත්මිය විසින් රැස් කර ගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සක්දිව් රජුන් ප්‍රධාන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවිවරු අප හැමදෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අප හැමදෙනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයෝ නාගම වෙල්පල්ලේ විසූ පරලෝ සැපත් වෛද්‍යාචාර්ය පින්වත් PAG අපුහාමි මහත්මයාට සහ එම මහත්මිය වන හේරත් මැණිකේ උපාසිකා මාතාව ඇතුළු මව්පිය දෙපාර්ශවයේම මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සුපින්නත් ඔබ හැමදෙනාගේ නමිනුත් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන් පරලෝ වශයෙන් සැපයෙන් සැපයට පත්වෙත්වා. මේ දුක් සහිත වූ සංසාර ගමනින් අපගේ ඥාතීන් නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන්
සාදුකාර පවත්වලා පින් අනුමෝදන් කරන්න. රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයෝ සුජීවත්ව වාසය කරන්නා වූ නාගම වෙල්පල්ල ග්‍රාමයේ විශ්‍රාමික අධ්‍යාපන පරිපාලන නිලධාරී පින්වත් සමරතුංග හේරත් මහත්මාටත් විශ්‍රාමලත් පාඨශාලාචාරිණී පින්වත් මල්කාන්ති හේරත් මැතිනියටත් මාතර කඹුරුපිටියේ වෙසෙන අගෝස්තු 31 වෙනිදාට 79 වන ජන්මදිනය සෙමරූ පින්වත් නන්දසිරි සිරිබද්දන මහත්මයාට සහ ලීලාවතී මුදලිගේ මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. පන්නල තලම් මෙහැර වෙසෙන පින්වත් හේමමාලී හේරත් චමින්ද රෝහිත සිරිවර්ධන සහ සොහොයුරාටත් අකිත් පුතුටත් හිරුදිනී දුවටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අනිකුත් සියලුම සහෝදර සහෝදරියන්ට සහ ඥාති හිතමිත්‍රාදීන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. චිනුති තිනෙලි යන දියණිවරුන්ටත් ජෙවින් පුතණුවන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ඉතින් අද දවසේ මේ සදහම් කතිකාවතට දායකත්වයන් එකතු කරන පද්මලාල් හේරත් මහත්මයා සහ ආයේෂා සිරිබද්දන මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දිනාට මේ සියලු පින් අනුමෝදන්ව මේ ධර්ම දානමය පින්කම අනුහසින් සියලු දෙනාට සියලු යහපත සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව තවදුරටත් සුවසේ පින් කරගෙන සුවසේම ධම්මග දියුණු කරගන්නට ලැබේවා. මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් අද දවසේදීත් මේ සොඳුරු සදහම් කතිකාවත ඔබ වෙත අරන් එද්දී පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණාවෙන් උතුම් ධර්මයේ කියා දුන්නා. අද දවසේ අපි යම් පිනක්ද මේ උතුම් ධර්ම සාකච්ඡාවෙන් රැස් කරගත්තේ ඒ සෑම පුණ්‍ය ධර්මයක්ම පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. පින්වත් ස්වාමීන් වහන්සේට කායික මානසික සැප සැහැල්ලුව ඇති වෙලා මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවත ඔබ වෙත ගෙනෙන්න බැතිපර දායකත්වයන් එකතු කළා. පින්වත් ස්වාමීන් වහන්සේ පුණ්‍ය අනුමෝදනා සිදු කළ පරිදි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන 40 වන ජන්මදිනය සමරන උපන්දිනය සමරන පද්මලාල් හේරත් මහත්මිය, ඒ වගේම ආයේෂා සිරිපත්තන මහත්මිය පින්වත් පිරිස තමයි දායකත්වයන් එක් කරන්නේ. ඉතින් ඔවුන්ගේ දායකත්වයේ ලෙසින් ලබා දෙනවා වගේම පින්වත් ඔබටත් පුළුවන් මේ වැඩසටහන් මාලාව වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයන් එක් කරන්න. තවත් කොටස් ගණනාවක් එක්ක දවස් ගණනාවක් තිස්සේ ඔබට මේ උතුම් දහම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්මයේ සාකච්ඡා කරන්න. ඉතින් බොහෝ දෙනාට උපකාරී වන මේ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපි ඔබට ආරාධනා කරනවා විකාශන දායකත්වයන් එක් කරමින් ඔබට පුළුවන් ධර්ම දානමය පින ජීවිතයට රැස් කරගන්න. ඒ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයට කතා කරන්න 071 232 88 87ට 071 232 88 87ට. එමනම් මද්දවසේ මෙලෙසින් අපි වැඩසටහන් නිමා කරනවා. හැම දිනාටම උතුම් තෙරුවනේම අනන්ත ආශිර්වාදය සැලසේවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.